Hallelujah. 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 දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. Glory be unto God. ස්වාමීන් වහන්සේ ආපාත්. Our God is good. හොඳයි. අපි දෙවියන් වහන්සේගේ වචනයට යන්න යනවා. We are going to the Word of God. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ඔබ මැදිය දවසේ උන්වහන්සේගේ වචනය ගෙනෙන්න උන්වහන්සේ දුන්නා වූ කරුණාව නිසා. I thank God for this opportunity to share the Word of God with you today. අපි යමු ලූක් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ We're going to the book of Luke, chapter 15, 11 වෙනි පදයේ ඉඳලා 24 වෙනි පදය වෙනකන්. from the 11th verse to 24th. අද ටිකක් වැඩිපුර බයිබල් පද කියවන්න තියෙනවා ටිකක් දිගේ ඒවා. We got quite long Bible verses to read today. අපි හැමෝම පෙරලා ගනිමු. ලූක් 15 11 ඉඳලා 24. Luke 15, from 11 to 24. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකා ක්‍රියාවෙහි ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. එතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්න කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනවට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මේ කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටීමේදී ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල බැලඳගෙන ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයයි කියනු ලබන්න නොවටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉදා හොඳ සලු වලින් වහගෙන විත් මොහුට හඳවන්න. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකල වස්සාගෙන විත් මරන්න. අපි කමින් ප්‍රීති වෙමු. මක්නිසාද මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත සිටි ඔහු නැති වී සම්භවී යයි කීවේය. එවිට ඔහු ප්‍රීති වෙන්න පටන් ගත්තෝය. Jesus continued, There was a man who had 2 sons. The younger one said to his father, Father, give me my share of the estate. So he divided his property between them. Not long after that, the younger son got together all he had, set off for a distant country, and there squandered with his wealth in wild living. After he had spent everything, there was a severe famine in that whole country, and he began to be in need. So he went and hired himself out of a citizen of that country who sent him to his field to feed pigs. He longed to fill his stomach with the pods that the pigs were eating, but no one gave him anything. When he came to his senses, he said, How many of my father's hired men have food to spare? And here I am starving to death. I will set out and go back to my father and say to him, Father, I have sinned against heaven and against you. I am no longer worthy to be called your son. Make me like one of your hired men. So he got up and went to his father. But while he was still a long way off, his father saw him and he was filled with compassion for him. He ran to his son, threw his arms around him, and kissed him. The son said to him, Father, I have sinned against the heaven and sinned against you. I am no longer worthy to be called your son. But the father said to his servants, Quick, bring the best robe and put it on him. Put a ring on his finger and sandals on his feet. Bring the fattened calf and kill it. Let's have a feast and celebrate. For this son of mine was dead and is alive again. He was lost and is found. So they began to celebrate. හලෙලූයා. Hallelujah. විශ්වාස කරන හැමෝම මේ කතාව දන්නවා. I hope everybody know this story. දන්නවනේ? Do you? දන්නේ පොඩ අතොස්තල පෙන්නන්න. දන්නේ Can නැති you අයත් show me ඉන්නවා. your hand who know the story? මේ කතාව හැමෝම වගේ දන්නවා. මේකේ ගොඩක් අපි අහලා තියෙන කතාවක්, නිතරම කියවලා තියෙන කතාවක්. Everybody know this story. We have kept reading this parable. මේ පුතෙක් හිටියා, පුතාලා දෙන්නෙක් හිටියා, තාත්තා කෙනෙක් හිටියා. There was 2 sons to his father.
එක පුතෙක් ඇවිල්ලා තාත්තට කිව්වා තාත්තේ ඔයාගේ තියෙන වස්තු අපිට බෙදලා දෙන්න මට මගේ කොටස අවශ්‍යයි කියලා. One of the son asked his father, "Give me my share of the state." ඉතින් ඔහුගේ කොටස අරගෙන ටික දවසකින් ඔහු පිටත් වෙලා ගියා ඔහුගේ තනියම ජීවිතයක් ගත කරන්න ඕන කියලා. So this son got his share and he went far off. He wanted to spend his own life. ඉතින් ඔහු ගිහිල්ලා කාලයක් ඉන්නකොට ඔහුගේ මුදල් ඉවරුණා. ඔහු වැරදි ජීවිතයක් ගත කරා. ඔහු මුදල් නාස්ති කරා. දැන් මුදල් හැමදේම ඉවර වෙලා ඔහුට කන්න බොන්නත් නැති තත්ත්වයකට ඔහු ආවා. After some time, he finished all his money. He is in need of money for the food. ඉතින් ඔහුට කන්න බොන්න නැතුව ඔහු රස්සාවක් හොයාගෙන ගියා. මේ යනකොට ඔහුට හම්බුණා මේ ඌරෝ බලා ගන්න තැනක වැඩ කරන්න. He was looking for a job all over and he found a job to look after the pigs. ඔහුට කන්න සිද්ධ වුණේ මේ ඌරෝ කන කෑම තමයි. He had to eat the food that pigs were eating. ඔහුට කවුරුත් කන්න බොන්න ගෙනල්ලා දුන්නේ නැහැ. Nobody gave him any food. ඉතින් ඊට පස්සේ ඔහු කල්පනා කරලා බැලුවා තාත්තගේ ගෙදර වැඩ කරන මිනිස්සු පවා මීට වඩා හොඳට කාලා බීලා ඇඳලා ජීවත් වෙනවා. And then he realized the hired servants of his father, he had more food than him. ඉතින් මම මෙතන නිකන් දුක් විඳිනවා. මම ගෙදර ගිහිල්ලා තාත්තට කියනවා මාව වැඩකාරයෙක් හැටියට හරි කමන්නේ නැහැ තියාගන්න කියලා. And I am starving to death here. I want to go back to my father and say, "Keep me as your hired man." ඉතින් ඔහු ගෙදරට යනකොට තාත්තා ඔහුව දුරදිම දැකලා ඇවිල්ලා ඔහුව පිළි අරගෙන ඔහුට හොඳ ඇඳුම් අඳලා මේ සාදයක් සූදානම් කරා නැවත ඔහු පැමිණීමේ සතුට සමරන්න. So he went back to his father. His father accepted him and they celebrated for his coming. මේක තමයි මේ සිද්ධ වුණ මෙතන කතා කරන කතාව. So this is the incident that happened in this story. මම කතා කරන්න යන්නේ මේකේ දැන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය මේ කාරණාවල් ගැන. I'm not going to talk about the love of God මේක from දෙවියන් the story. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා කියන දේ කතා කරනවා මේකේ. It shows the love of God. මම කතා කරන්න යනවා මේ පුත්‍රයාට තිබුණු තෝරා ගැනීම ගැන. But I'm going to talk about the decisions that this son could choose. මේ පුත්‍රයාට තෝරා ගැනීම දෙකක් තිබුණා. He had two things to choose. එකක් තමයි තාත්තත් එක්ක මේ තාත්තා කැමති ආකාරයට තාත්තත් එක්ක ජීවත් වෙන එක. One is he could live with his father. දෙවැනි එක තමයි තමන්ගේ කොටස අරගෙන තමන් පැත්තකට ගිහිල්ලා තමන්ට ඕන විදිහට තමන්ගේ හිතේ ආශාවේ හැටියට ජීවත් වෙන එක. And the second choice is he could get all his state, all his property and go and live his own life. ඔහු මේ තෝරා ගැනීම දෙකෙන් ඔහු එකක් තෝරාගත්තා ඔහුගේ ජීවිතේ. But he chose one choice. ඔබේ මගේ ජීවිතේත් අපේ ජීවිතේත් බොහෝ කාරණාවලදී බොහෝ සිදුවීම්වලදී අපිට තෝරා ගැනීම තිබෙනවා. Even in our lives we have so many circumstances that we have to choose. මේ ගොඩක් දේවල්වලදී අපේ ජීවිතේත් මේ තෝරා ගැනීම දෙකම අපේ ඉදිරියට පැමිණෙනවා. In many ways these both choices are coming to our lives as well. එකක් තමයි දෙවියන් වහන්සේ ඒ කාරණාව තුළදී අපේ ජීවිතෙන් බලාපොරොත්තු වන දේ. One is what is God expecting from us. අනිත් එක තමයි අපිට වාසි වෙන දේ. And the other thing is what advantage in our life. එහෙම නැත්නම් අපි හොඳයි කියලා හිතන දේ. What we think is right. අපිට මේකෙන් වැඩි දෙයක් ලැබෙයි කියලා අපි හිතන දේ. What we think that we will benefit more from this. අපේ ජීවිතේ අපි යම්කිසි කාරණාවන් තුන යන වෙනාවේදී When we go through some circumstances in our life, අපේ ජීවිතේ සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් තීරණ ගන්න තැනක් වෙන්න පුළුවන් මොන හරි අලුත් දෙයක් අපි පටන් ගන්න තැනක් වෙන්න පුළුවන්. it may be a problem, it may be a point that we have to take a decision to start something. මේ හැම තැනකදීම මේ තෝරා ගැනීම දෙක අපි ඉදිරියේ තිබෙනවා. In this point, we have these two choices. දෙවියන් වහන්සේ ඒ කාරණාව තුල අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන දේ එක පැත්තක තිබෙනවා. There is one thing that God is expecting from us, අනිත් පැත්තේ තියෙනවා අපිට වාසි වෙන දේ. and the other side, what we want from our life. මේ කාරණා දෙක හැම වෙලේම අපිට තෝරගන්න තියෙනවා දෙකෙන් එක දෙයක්. These 2 points we always have to choose. මෙතනදී මේ පුත්‍රයාට තෝරගන්න තිබුණා කාරණාවල් දෙකෙන් එකක්. This son had to choose one thing. එකක් තාත්තත් එක්ක මේ ගත කරව ජීවිතය ගත කරන එක. One thing is he could live with his father. ඒකදී ඔහු බලන්න ඇති ඔහුට ගෙදර සමහර ගිහිල්ලා මේ කෙත්වල වැඩ කරන්න සිද්ධ වෙන්න ඇති. සමහර දේවල් නඩත්තු කරගෙන සමහර කාරණාවල් ඔහුට ගෙදර කරන්න සිද්ධ වෙන්න ඇති. You could have thought I had to work for my father, I had to work in the field and the household things. ඒ විතරක් නෙමෙයි සමහර විට තාත්තගේ යම්කිසි නීති තියෙන්න ඇති ගෙදර මේ නීති වලට යටත්ව තමන් ජීවත් වෙන්න අවශ්‍යයි. Not only that, he had to obey the rules of the father in the household. ඒ නිසා ඔහු තීරණය ගත්තා ඔහු තෝරගන්න අවශ්‍යයි තමන්ට නිදහස් ජීවිතයක් ගත කරන්න තමන්ට වාසි වෙන දේ තමන් තෝරගෙන යනවා කියන දේ. Therefore he decided, I want my freedom, so I want to live my own life. ඒ නිසා ඔහු තාත්තගේ මුදල් ඉල්ලගෙන ඔහුගේ කැමැත්ත අනුව ජීවත් වෙන ජීවිතය ඔහු තෝරගත්තා. Therefore he asked money from his father and he chose to live his own life. අපි බලුවොත් කොලොස්සේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ
When we look at the book of Colossians, chapter 1, verse 9, එබැවින් අපිත් ඒ ඇසුදා පටන් නුඹලා උදෙසා නොකොඩොම යාඥා කරමින් නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වේ. for this reason, since the day we heard about you, we have not stopped praying for you and asking God to fill you with the knowledge of His will through all spiritual wisdom and understanding. මෙතන සඳහන් කරනවා ස්වාමින් වහන්සේගේ කැමැත්ත දැන ගැනීමෙන් පූර්ණ වූ ජීවිතයක් අපේ ජීවිතේ ගත කරන්න අවශ්‍යයි කියලා. It says here we have to live a life knowing the knowledge and the spiritual wisdom. අපිට තීරණයක් ගන්න වෙලාවේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ ඉෂ්ට කරන්න උන්වහන්සේගේ කැමැත්ත අපි දැනගෙන ඉන්න අවශ්‍යයි. When there is a time for us to take a decision to do the will of God, we should know what is the will of God. ඒ කාරණාව තුළදී දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම් අරගන්න අවශ්‍යයි අපි. We need to understand what is the will of God. මෙතනදී පුත්‍රයාට තේරුම් ගන්න කාරණාවක් තිබුණා තාත්තා බලාපොරොත්තු වෙන්නේ මොනවාද ඔහුගේ ජීවිතෙන් කියන දේ. In this situation, the son had a chance to understand what is his father is expecting. ඔහු බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වෙන එකද තමන් මොන වගේ තීරණයක් ගන්න එකද කියලා ඔහු කල්පනා කරලා බලන්න තිබුණා ඒ ස්ථානයේදී. He could have thought, what is the situation, what my father is expecting from me. අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි හොයන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි කල්පනා කරන්නේ නැතුව ජීවිතයක් ගත කරනවා නම් අපිත් බොහෝ විට වැරදි තීරණ ගන්න අය හැටියටපත් වෙන්න යනවා. Even in our lives, if we do not understand what is the will of God, we could take a wrong decision. දෙවියන් වහන්සේ හැම කාරණාවකදීම ඔබේ මගේ ජීවිතේ මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දැනගන්න අවශ්‍යයි. In every situation in our lives, we should know what is the will of God, what He is expecting from us. සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන දේ අපිට වාසි වෙයි කියලා. Sometimes we do not understand what God is expecting from us will benefit to us. අපි කල්පනා කරලා බැලුවොත් අපිට නිකන් තේරෙනවා මේක කෙරුවොත් එහෙම දෙවියන් වහන්සේ මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේ මම කරන්න ගියොත් එහෙම මට ගොඩක් ප්‍රශ්නයි එහෙම නැත්නම් මට ජීවිතේ ඉදිරියට යන්න බැරි වෙයි අමාරුකම් වෙයි කියලා. We may think if I will do the will of God, I may have some bad things in my life. ඒ නිසා අපි තීරණය කරන ගොඩක් වෙලාවට අපිට වාසි වෙන පැත්ත තෝරගන්න හැම කාරණාවකදීම. Therefore, we always wanted to choose what is benefit to our lives. අපිට පේන ප්‍රමාණය අපිට වාසිය තියෙන්නේ කොහෙද මොකද්ද? Only what we can see, only what we can have the advantages from. ඒ පැත්ත තමයි අපි නිතරම තෝරගන්න උත්සාහ කරන්නේ. We always wanted to choose that side. මොකද අපි කල්පනා කරලා බලන්නේ අපිට පේන දුර. Because we only see what we can see from our vision. සමහරවිට දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන දේ අපිට පේන දුරට වඩා ගොඩක් එහා යම්කිසි දෙයක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. But what God expecting from us is what far more than we can see. යෙසායා 55:8-9 කියන උන්වහන්සේගේ සැලසුම් අපේ සැලසුම් වලට වඩා ගොඩක් උසස් දුරව තිබෙනවා. The book of Isaiah says the plans of God are far from us, from our plans. ඒවා අපිට තේරුම් ගන්න බැරි තරම් දුර තියෙන්නේ. They are so far, so we cannot understand them. ඒවා අපේ ඒවත් එක්ක ගලප ගන්න අමාරුයි. We cannot compare that plans to our plans. ඉතින් ඒ නිසා අපිට ප්‍රශ්නයක් එනකොට මොන හරි තීරණයක් ගන්න වෙලාවේ අපි ගොඩක් වෙලාවට අපේ සැලසුම බලලා අපිට පේන දුර බලලා අපිට කොච්චර හොඳට ඒක පේනවද කියලා බලලා ඒ පේන තීරණය තමයි අපේ ජීවිතේ අපි ගන්නෙ. So that is why we always take the decisions to the far that we can see. දෙවියන් වහන්සේ අපිට පෙන්නන දේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි තේරුම් අරගෙන ඒ තීරණය ගන්න අපි ගොඩක් වෙලාවට මැලි වෙනවා. But we always do not want to take the decisions, the will of God that God has for us. ඒ නිසා හැම කාරණාවකම අපි කරන දේ තමයි අපිට වෙන වාසිය මොකක්ද මේ ගන්න තීරණය තුල. Therefore, we have to understand. That is why we have to understand what is the will of God for us, and we have to take decisions. අපි කරන දේ තමයි අපිට වෙන වාසිය මොකක්ද මේ තීරණය තුල කියලා අපි කල්පනා කරලා බලනවා මුලින්ම. We have to think what is the benefit that we have when we take this decision. අපි ඒක තීරණය කරලා තමයි අපිට වෙන වාසිය අපි තෝරගන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි තෝරගන්න යන්නේ නැහැ. Then we take our decision for our benefit, but we miss the will of God. මම එක කතාවක් කියන්නම්. I'm going to tell you a story. එක පුද්ගලයෙක් දෙවියන්ට ආඥා කරාලු දෙවියන් වහන්සේට ස්වාමිනේ මගේ ඉදිරියේ මම මොනවාද කරන්න ඕන කියලා මට පෙන්වන්න කියලා. There was a certain man. He wanted to pray to God. He wanted God to show him what he had to take the decisions.
ඉතින් ඊට පස්සේ දවසක් මේ පුද්ගලයා කැලේ ගියාලු පොඩ්ඩක් ඇවිදින්න. So this man, he went to the forest for a walk, ඔහු කැලේ ඇවිදින වෙලාවේ ඔහු දැක්කා එක නරියෙක් මේ කකුල කැඩිච්ච නරියෙක්. and then he saw one fox, his leg was broken. ඔහු බලපුවාම මේක පොඩ්ඩක් කාලයකට කලින් කකුල කැඩිච්ච නරියෙක් කියලා උඩ තේරුණා. මොකද තුවාල තිබුණා ඒවා වේලිලා එහෙම තිබුණේ. When he looked at the fox, he saw for some time back this leg was broken of the fox. නමුත් ඔහුගේ කකුල කැඩිලා තිබුණේ. ඉතින් ඒ නරියට ඇවිද ගන්න අමාරුවෙන් තමයි ඒ නරියා හිටියේ. But this fox, he couldn't walk properly. ඉතින් ඔහු කල්පනා කරලා බැලුවා බලද්දි මේ නරියා සාමාන්‍ය කකුල කැඩුණු නරියෙක් නම් ඔහුට දඩයන් කරන්න අමාරුයි. ඉතින් කාලා ජීවත් වෙන්න අමාරුයි ඒ නරියට. So he could see this fox, his leg was broken, so he couldn't find food for himself, so he was struggling. නමුත් ඔහු බලපුවාම මේ නරියා කෙට්ටු වෙලා එහෙම නෑ මේ නරියා හොඳට ඇඟපත හොඳට තියෙනවා හොඳට පෝෂණය වෙලා ඉන්නවා මේ නරියා. But he could see this fox looks really good, he is having enough food, it looks like that. ඉතින් ඊට පස්සේ ටිකක් ඔහු බලාගෙන ඉන්නකොට ඔහු දැක්කා මේ එක වෘකෙක් මුවෙක්ව මරාගෙන අරගෙන එනවා මෙතනට. And then he saw one wolf. Yeah, there was a wolf coming to get some hunting food. මේ මුවාව අරගෙන ඇවිල්ලා ඒ වෘකයා මුවාගේ කොටසක් කාලා ඉතුරු කොටස මේ නරියට තියලා යනවා. So this wolf, he hunted a deer, he had one portion, and he left one portion for this fox. ඉතින් නරියා මේ විදිහට කාලා තමයි නරියා ජීවත් වෙන්නේ. And that is how this fox is having food for himself. ඉතින් ඔහු තීරණය කරා දෙවියන් වහන්සේ මට පෙන්වුවා මගේ ජීවිතේ ගෙනියන්න ඕන විදිය. So then he realized how I have to take my life forward. දෙවියන් වහන්සේ මට පොඩක් නිදහස් කාලයක් දෙන්න යන්නේ දැන් ඉදිරියේදී. So he realized God is going to give me some freedom life in the future. ඒ නිසා මම දැන් නිකන් ඉන්නවා දෙවියන් වහන්සේ මට හැමදේම කොහොම හරි සපයන්න යනවා කියලා. Therefore I'm not going to do anything, God will provide me everything. ඔය කාලයක් හිටියා දැන් කිසිම දෙයක් කරන්න නැතුව තමන්ගේ දැන් මුදල් ඉවර වෙලා දැන් කණ්ඩ බොණ්ඩක් නැති තත්ත්වයට ඔහු ආවා. So he didn't do anything for some time, and there is a time that he began to be in need. දැන් දවසක් දේවදූතයෙක් ආවා ඔහු ළඟට. And one day an angel came to him. ආපුවාම දැන් මොහු ඇහුවා දෙවියන් වහන්සේ මට පෙන්වුවා දෙයක් ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ මේ දැන් මට අද වෙලා තියෙන දේ බලන්න ඇත්තට මේක දෙවියන් වහන්සේද මට පෙන්වුවේ කියලා. And he told to this angel, look, God has shown me this thing, and then I did nothing, but I have to be in need, and I have nothing at the moment. එතකොට දේවදූතයා කිව්වා දෙවියන් වහන්සේ තමයි ඒක ඔබට පෙන්වුවේ ඔබේ ජීවිතේ ඒ විදිහට ගත කරන්න කියලා. And the angel replied, it is God that showed you this way. ඒ ඔව් ඇයි එහෙනම් මට මෙහෙම වුනේ? So the man asked, so why this has happened to me then? දේවදූතයා කිව්වා And the angel replied, දෙවියන් වහන්සේ උඹට පෙන්වුවේ නරියා වගේ ජීවත් වෙන්න නෙමෙයි වෘකයා වගේ ජීවත් වෙන්න කියලා. so God showed you not to live like the fox, but you should live like the wolf. නරියා වගේ මොකොත් කරන්නේ නැතුව අනිත් අය දෙනකම් බලාගෙන ජීවත් වෙන්න නෙමෙයි වෘකයා වගේ Taman දෙයක් කරලා අනිත් බැරි අයවත් බලාගෙන ජීවත් වෙන්න කියලා තමයි දෙවියන් වහන්සේ නුඹට පෙන්වුවේ. So God showed you not to live like the fox that doing nothing, but you should live a life like the wolf, that you shared everything and live a life like him. අපේ ජීවිතේත් අපි ගොඩක් වෙලාවට තීරණ ගන්න මෙන්න මේ ආකාරයට තමයි. Even in our lives, we sometimes take decisions like that. අපි දකින දේ තුල අපි ගන්න යන දේ තුල අපි දකින්නේ අපිට වාසි කොටස අපිට හොඳට මේ ජීවිතේ ඉස්සරහට සතුටින් යන්න පුළුවන් කියලා හිතන කොටස. In our decision making time, we always see whatever we can see, what benefits for us. අපිටත් මේ දේ සිද්ධ වුණා නම් අපිට අර වෘකයාගේ පැත්ත අපි දකින්නෙම නෑ. If the same thing has happened to us, we do not always see the side of this wolf. අපි දකින්නේ මේ නරියාගේ පැත්ත තමයි. We always look at the side of the fox. මොකද අපිට වාසියේ පැත්ත අපිට පොඩක් නිකන් ඉඳලා දෙවියන් වහන්සේ ඔන්න අපිට කණ්ඩ දෙන්න යනවා දෙවියන් වහන්සේ අපිට සපයන්න යනවා කියලා. So that is why we always we expecting God to supply everything and we do nothing. අනිත් පැත්ත ටිකක් අමාරුයි. The other side is a bit difficult. අපි පොඩ්ඩක් හොයාගෙන කාලා බීලා පොඩ්ඩක් නැති අමාරුකම් තියන අයටත් උදව් කරන්න ඕන. So we have to feed ourselves, but also we have to feed others, help others as well. ඉතින් ඒ නිසා අමාරු පැත්ත ගැන වැඩි හිතන්නේ අපි ගොඩක් වෙලාවට අපිට ලස්සනට පේන අපිට හොඳයි කියලා හිතන අපිට ඉදිරියේදී සපපාසු ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා හිතන පැත්තක් තමයි අපි තෝරගන්නේ. So we do not tend to think the hard side, but we always want to have that easy life. අපි බලන්න යනවා තව එක කතාවක් බයිබලය තුලින් මේ තෝරා ගැනීම පිළිබඳව. We're going to see another story about taking decisions, choosing things. අපි යන්න යනවා ගණන් කතාව පොතේ 22 වෙනි පරිච්ඡේදයට. The book of Numbers, the 22nd chapter. ගණන් කතාව 22 2 ඉඳලා 6 වෙනකන් අපි මුලින්ම කියමු. ටිකක් දිගට කියවන්න තියෙනවා අපි කොටසෙන් කොටස යමු.
ගණන් කතාව තියෙන්නේ කොහෙද කියලා දන්නවනේ? බයිබලයේදී. අලුත් කිවිසුමේ. එලිදරව් පොතට පස්සේ. හරි. තවද ශිප්පෝර්ගේ පුත්‍ර වූ බාලාක් ඊශ්‍රායල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය. සෙනග බොහෝ වූ බැවින් මෝවබ් වරු ඔවුන් ගැන අතිශයින් බයපත් වුණේය. එසේය මෝවබ් ඊශ්‍රායල් පුත්‍රයන් නිසා කැළඹී මිදියන් වැඩිමහල්ලන්ට කතා කොට ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහය අප වට කර තිබෙන සියල්ල කා දමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍ර වූ බාලාක් ඒ කාලයේ මෝවබ්ගේ රජ වූ සිටියේය. ඔහු බෙයාර්ගේ පුත්‍ර වූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනග පුත්‍රයන්ගේ දේශය වූ ගංගාව ළඟ තිබෙන පෙතෝට පණිවිඩකාරයන් යවමින් මිසරෙන් සෙනගක් ඇවිත් සිටිති. බලව ඔහු පොළොව තලයේ වසාගෙන මට ඉදිරියේ සිටිති. එබැවින් දැන් නවිත් මා වෙනුවෙන් මේ සෙනගට ශාප කළ මැනව. මක්නිසාද ඔහු මට වඩා බලවත්ය. සමහර විට ඔවුන්ට පහර දී ඔවුන් දේශයෙන් පන්නා දමන්නට මට පුළුවන් වන්නේය. මක්නිසාද නුඹ ආශිර්වාද කරන තැනැත්තා ආශිර්වාද ලබන්න බවත් නුඹ ශාප කරන තැනැත්තා ශාප ලබන බවත් දනිමි කියන්නයි කීවේය. Numbers 22 from the second verse. And now Balak the son of Zippor saw all that Israel had done to the Amorites, and Moab was terrified because there were so many people. Indeed, Moab was filled with dread because of the Israelites. The Moabites said to the elder of Midian, "The horde is going to lick up everything around us as an ox licks up the grass of the field." So Balak, son of Zippor, who was king of Moab at that time, sent messengers to summon Balaam, son of Beor, who was at Pethor near the river in his native land. Balak said, "A people who came out of Egypt, they cover the face of the land and have settled next to me. Now come and put a curse on these people, because they are too powerful for me. Perhaps then I will be able to defeat them and drive them out of the country. For I know that those you blessed are blessed, and those you curse are cursed." හොඳයි. මේ කතාව ටිකක් දිගයි. අපි කොටසින් කොටස ඒ නිසා බලාගෙන යමු. This story is a bit long, so we're going to look at one by one. මොනවද සිද්ධ වෙන්නේ මෙතනදී? මේ බාලාක් කියන රජතුමා දැක්ක මේ ඊශ්‍රායල් සෙනග මේ පොරොන්දු දේශයට යන ගමන අතරතුරදී So what has happened in this story is the king Balak, he saw the Israelites, they are going to the promised land. මේ මොකද ඔවුන්ට විරුද්ධ වෙන හැම ජාතියක්ම ඔවුන් විනාශ කරගෙන මේ ඉදිරියට ගමන් කරමින් යනවා. So these Israelites, they are destroying all the nations that are coming against them. ඉතින් බාලාක් බරුවා මේ විදියට ගියොත් එහෙම අපිටත් මේක තමයි සිද්ධ වෙන්නේ. දැන් ඉස්සරහට තව ටික දවසක් යද්දී. So Balak realized, so the same thing will happen to us. ඒ කාලේ හිටියා එක්තරා දෙවියන් වහන්සේගේ දාසෙක් පූජකයෙක්. So those days there was the priest of God. ඔව් බාලාම් කියලා. His name is Balaam. මතක තියාගන්න මේ දෙන්නගේ නම් දෙක පටල ගන්න එපා. බාලාක් රජතුමා මේ බාලාම් කියන පූජකයා ළඟට යවුවා තමන්ගේ සෙනගක්ව. So the king is Balak and this priest is Balaam. ඒ තමන්ගේ ඉන්න කීප දෙනෙක්ව යවුවා එන්න ඇවිල්ලා පොඩ්ඩක් මේ සෙනගට ශාප කරන්න. මොකද මම අහලා තියෙනවා නුඹ කාට හරි ශාප කරොත් ඒ මිනිස්සු ශාප ලබනවා. නුඹ කාට හරි ආශිර්වාද කරොත් ඒ මිනිස්සු ආශිර්වාද ලබනවා කියලා. So this king Balak sent some people to this priest Balaam and asking, you have to curse these Israelites, because I heard when you curse somebody they will be cursed, and when you bless somebody they will be blessed. ඔව් දැන් මෙතනදී මොනවද සිද්ධ වෙන්නේ? ඉතින් මේක අහලා තිබුණ නිසා මේ ඊශ්‍රායල් සෙනගට ශාප කරන පිණිස ඔන්න මෙයාව එක්කන් එන්න කියලා කට්ටියක්ව යවුවා මේ බාලාම් ළඟට. So this king Balak, he sent some people to Balaam. You have to come back, you have to come to me, and you have to curse these Israelites. අපි 7 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ වෙනකම් බලමු. From 7 to 12. මෝවබී වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාගේ වචන ඔහුට කිව්වෝය. ඔහු ඔහුට කතා කොට අද රාත්‍රියේ මෙහි නවතින්න. ස්වාමින් වහන්සේ මට කියන හැටියට නුඹලාට උත්තර දෙන්නෙමි ඔවුන්ට කීවේය. එසේය මෝවබී අධිපතියා බාලාම් වෙත නැවතුණෝය. දෙවියන් වහන්සේ බාලාම් වෙතට આવොත් නුඹ සමග සිටින මේ මිනිස්ය කවුරුන්දයි ඇසුසේක. බාලාම්ද මෝවබී රජු ශිපෝර්ගේ පුත්‍ර වූ බාලාක් ඔවුන් මා වෙතට එවා බලව මිසරෙන්නා සෙනග පොළොව තලයේ වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාප කරන්න. සමහර විට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නා දමන්නට හැකිවන්නේ මේ කියා ඒවා තිබේයයි දෙවියන් වහන්සේට කීවේය.
දෙවියන් වහන්සේ ඔවුන් සමග නොයන්න. ඒ සෙනගහට ශාප නොකරන්න. මක් නිසාද ඔහු ආශිර්වාද ලක් සෙනගක් යයි බාලාම්ට කීසේකය. From 7 to 12, the elders of Moab and Midian left, taking with them the fee of divination. When they came to Balaam, they told him what Balak has said. Spend the night here, Balaam said to them, and I will bring you back an answer the Lord gives me. So the Moabite princes stayed with him. God came to Balaam and asked, who are these men with you? Balaam said to God, Balak, the son of Zippor, king of Moab, sent me his message. A people that has come out of Egypt covers the face of the land. Now come and put a curse on them for me. Perhaps then I will be able to fight with them and drive them away. But God said to Balaam, do not go with them. You must not put a curse on those people because they are blessed. මොනවද සිද්ධ වෙන්නේ? ඔන්න දැන් බාලාම් ළඟට එව්වා තෑගි භෝග මේ හැමදේම දීලා මේ සෙනගට ශාප කරන්න එන්න කියලා මේ බාලාම්ව එක්කගෙන යන්න. So what happened is King Balak sent all the gifts and everything to Balaam. So you have to go and put a curse on the Israelites. බාලාම් කිව්වා නුඹලා අද දවසේ මෙතන නතර වෙන්න මම දෙවියන් වහන්සේගෙන් අහලා නුඹලාට කියන්නම්. But Balaam said, you have to stay here tonight. I have to ask God and I will reply you. දෙවියන් වහන්සේ බාලාම්ට පැහැදිලිව කිව්වා මේ සෙනගට ශාප කරන්න යන්න එපා. ඒ සෙනග ආශිර්වාදලත් සෙනගක්. But God clearly told Balaam, you should not curse the Israelites because they are blessed people. ඊට පස්සේ බාලාම් ඇවිල්ලා කිව්වා මෙයාලට දෙවියන් වහන්සේ මට යන්න දෙන්නේ නැහැ ශාප කරන්න. ඒ නිසා නුඹලා ආපහු යන්න. And Balaam said to the people of Balak, God is not letting me to curse the Israelites, so you have to go back. ඔව් දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වුණාද නැද්ද? Did he obey the will of God? වුණාද නැද්ද? කීකරු වුණා. Yes, he did. කීකරු අපි කියමු ඊළඟට 15 වෙනි පදයේ ඉඳලා 19 වෙනි පදේ. From 15th to 19th. බාලා ගණනින් ඔවුන්ට වැඩි වූ ඔවුන්ට වඩා ගරුතර වූ අධිපතීන් නැවත යවීය. ඔහු බාලාම් වෙතට අවුත් කියන්නෝ ශිප්පොර්ගේ පුත්‍රෝ බාලාක් මෙසේ කියයි. නුඹ මා වෙතට ඊමට කිසිවෙක් නුඹට බාධාවක් නොවේවා. මක් නිසාද මම නුඹ ඊතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි. නුඹ මට කියන කොයි දෙයක් නමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනගට මා උදෙසා ශාප කරන ලෙස නුඹෙන් ඉල්ලමි කියන්නේ කීවේය. බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තර දෙමින් බාලාක් තමාගේ ගේ පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩි හෝ කරන්නට මට මගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ වචන ඉක්මවා යා නොහැක්කෙමි. එබැවින් ස්වාමින් වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දයි මා දැනගන්න පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි නවතින්නයි කීවේය. Then Balak sent other princes, more numerous and more distinguished than the first. They came to Balaam and said, this is what Balak the son of Zippor says. Do not let anything keep you from coming to me, because I will reward you handsomely and do whatever you say. Come and put a curse on these people for me. But Balaam answered them, even if Balak give me his palace filled with silver and gold, I could not do anything great or small to go beyond the command of the Lord my God. Now stay here tonight as the others did, and I will find out what else the God will tell me. හරි ඊළඟට සිද්ධ වෙන්නේ මොනවාද? ඔන්න බාලාක් මොනවාද කරන්නේ? වැඩිපුර තත්ත්වයෙන් නියල නිලධාරීන් කීප දෙනෙක් සහ වැඩිපුර දේවල් එක්ක ඔන්න එව්වා මොහු ළඟට නැවත. So what Balak did was he sent more gifts and more princes to Balaam. හැබැයි ඔහු කියනවා මට මොනතරම් දේවල් දුන්නත් දෙවියන් වහන්සේ කියන දෙයට එහා මම කරන්න යන්නේ නැහැ කියලා. But Balaam said, whatever you will give me, I will not do more than what God is telling me. හැබැයි එක් දෙයක් අපිට මෙතනදී තේරෙනවා. But we can realize one thing. ඔහුගේ තෝරා ගැනීම දෙක අතර පොඩි සටනක් ඔහුගේ ජීවිතේ දැන් ඔන්න පටන් ගන්නවා. He has a bit of a war within his two choices. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවද? Is he doing the will of God? එහෙම නැත්නම් Tamanට වාසි වෙන දේ කරනවද කියන එක අතර පොඩි සටනක් දැන් පටන් ගන්නවා ඔහුගේ ජීවිතේ. Or he wanted to do what his will. He had a fight within these two choices. දෙවියන් වහන්සේ එපා කියලා ඔහුට කියපු දේ නැවත ඔහුට දෙවියන් වහන්සේ ළඟ ගිහිල්ලා ආයෙ නිකන් දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා අහන්න ඕන කමක් තියෙනවා. So when God said no for sure, but he wanted again to go to God and ask again the will. දෙවියන් වහන්සේ එපා කිව්වා. ඔහු ඒකට කීකරුණා. නමුත් දැන් වැඩිපුර වස්තුව වැඩිපුර දේවල් ඔහු ළඟට ආවා. ඒ නිසා නමුත් ඔහුට නැවතත් දෙවියන් වහන්සේගෙන් අහන්න ඕන තත්ත්වයක් ඔහුට නිකන් හිතුණා. God clearly said to him no, but because he received some more gifts, he again want to ask from God. අපි පල්ලෙහාට කියවගෙන යද්දී ඔබට වඩාත් ඒක පැහැදිලි වෙයි. We will keep reading. අපි 20 ඉඳලා 22 වෙනකන් කියමු.
20 to 22. දෙවියන් වහන්සේ රාත්‍රිය බාලාම් වෙතට આવුත් ඔහුට කතා කොට ඒ මිනිසයන් ඔබ කැඳවන පිණිස આવුත් සිටින්නම් නැගිට ඔවුන් සමග යන්න. එසේ නමුත් මා නුඹට කියන වචනේ පමණක්මයි කරන්නයි කීසේක. බාලාම් උදේ නැගිට තමාගේ කොට්ලු දෙන සූදානම් කොට මෝවාබී අධිපතීන් සමග ගියෝය. ඔහු ගිය නිසා දෙවියන් වහන්සේගේ උදහස ඇවිලුණේය. ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයේ සිටගත්තේය. ඔහු තමන්ගේ කොට්ලු දෙන පිට නැගී උන්නේය. ඔහුගේ මේකරු දෙදෙනා ඔහු සමග ගියෝය. That night God came to Balaam and said, "Since these men have come to summon you, go with them, but do only what I tell you." Balaam got up in the morning, saddled his donkey, and went with the princes of Moab. But God was very angry when he went, and the angel of the Lord stood in the road to oppose him. Balaam was riding on his donkey, and his 2 servants were with him. හලෙලූයා. නිදිමත ඉන්නේ හලෙලූයා කියමු. නිදිමතේ ඉන්න අය බොහොම හොඳයි. හරි දැන් මොනවද සිද්ධ වෙන්නේ මෙතනදී? So what's happening මෙතනදී here? එක ප්‍රශ්නයක් මෙතන තියෙනවා අපිට දකින්න පුළුවන්. So we can see one question here. දැන් නැවත දෙවියන් වහන්සේගේ මොහොගිල් අහපුවාම දෙවියන් වහන්සේ කියනවා ඔහුට යන්න කියලා. So again, when he asked from God, God said, "You go." හැබැයි ඊට පස්සේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔහු ගිය නිසා දෙවියන් වහන්සේ කෝප වුණා. But again in the scripture it said, because he went, God was very angry. ඔහු ගිය නිසා දෙවියන් වහන්සේ උදහස් වෙලා දෙවියන් වහන්සේගේ දූතෙක් තිබ්බ ඔහුට විරුද්ධව ඔහුගේ මාර්ගයේ. God was very angry when he went, and the angel of the Lord stood in the road to oppose him. දැන් කවුද යන්න කිව්වේ? So who asked him to go? දෙවියන් වහන්සේ යන්න කිව්වා. God asked him to go. යන්න කියලා මේ යනකොට දෙවියන් වහන්සේ උදහස් වුණා. And then on the way, God was very angry. ගැළපීමක් නැහැ නේ. It's not matching. දෙවියන් වහන්සේට වැරදුනාද බාලාම්ට වැරදුනාද? God made a mistake or Balaam made the mistake. මොනවාද මෙතනදී සිද්ධ වෙන්නේ? So what is happening here is, දෙවියන් වහන්සේ ඔහුට පැහැදිලිව කිව්වා මුලින්ම මේක දේ කරන්න එපා මේකට යන්න එපා කියලා. so God clearly told Balaam, you should not go, මේ ශාප කරන්න එපා කියලා. you should not curse the people. ආය බාලාම් ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉස්සරහින් ඉඳගෙන ආය අහන්න ඕනේ නැහැ ස්වාමිනී මම මේක කරන්නද මොනවාද කියලා. And again Balaam should not come to God and ask whether I should do this or not. ඔහු නැවත නැවත කරනකොට දෙවියන් වහන්සේ කිව්වා හරි යන්න කියලා. දැන් බයිබලයේ මේක ලියලා තියෙන තරම් ලස්සනට නෙමෙයි දෙවියන් වහන්සේ කිව්වේ. So it's not so nice like it's stated in the Bible. ඔබ මේක කියවනකොට ඔබට තේරෙනවා නිකන් ලස්සනට දෙවියන් වහන්සේ හරි එහෙනම් බාලාම් යන්න කියලා කිව්වා වගේ. So when you read, you can say it's so nicely God said, okay, Balaam, you can go. අපි උදාහරණයකට ගත්තොත් So as an example, ඔබගේ දරුවෙක් ඇවිල්ලා සෙල්ලම් කරන්න ඔබෙන් පිහියක් ඉල්ලනවා. so your child come to you and ask for a knife to play. ඔබ කියනවා නෑ ඒක ගන්න එපා ඒක ගත්තොත් ඔයාගේ අත කැපෙයි. So you said you can't take it, you will hurt your hand. එයා ඇවිල්ලා කරදර කර කර පිහියම ඉල්ලනවා. But the child is always troubling you and asks for the knife. සමහර විට මොනවද කියන්නේ? මේක අරගෙන කපා ගනි. Okay, sometimes you say, okay, take the knife and cut yourself. එහෙම කරනවානේ. Are you telling like that? කියන දේ අහන්නේ නෑනේ මෙන්න අරගෙන කපා ගනි. Because you're not listening, take the knife and cut yourself. එතකොට ළමයා මොනවද කරන්න ඕන? So what the child should do, ළමයා තේරුම් ගන්න ඕන දැන් මේක හොඳ නෑ. ඒ නිසා තමයි මේ එපා කියන්නේ. දැන් තරහත් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මට එපා එක පැත්තක තියන්න ඕන කියලා. so the child should realize, because my parent got angry, so this could cut myself, so I shouldn't take it. ඒකම තමයි දෙවියන් වහන්සේ බාලාම්ටත් මෙතනදී කරේ. So it's the same thing that happened to Balaam. එපා කියලා කිව්වා නැවත නැවත දෙවියන් වහන්සේ ළඟ වස්තුව දැක්ක වෙලාවේ ඇවිල්ලා අහන්න පටන් ගත්තා ස්වාමිනේ මේක කරන්නද කියලා. God first clearly said to him no, but he kept asking from God, should I do this or not? දෙවියන් වහන්සේ කිව්වා හරි යම. Okay, God said you go. හැබැයි දෙවියන් වහන්සේ තරහින් තමයි කිව්වේ මේක. But God was very angry. එතකොට බාලාම් තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ කැමති නෑ මම මේක යන්න නැතුව නතර වෙන්න ඕන කියලා. So Balaam should realize God did not want me to go, I should stop this. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන වෙනුවට ඔහු තෝරගත්තා තමන්ට වාසි වෙන දේ කරන්න ඕන කියලා. But instead of doing the will of God, he chose to do what is right for him. දෙවියන් වහන්සේගෙන් වචනකුත් ආව හරි කොහොම හරි යන්න කියලා කොහොම හරි කිව්වනේ තරහින් හරි. Because there is one word came from out of God's mouth, you go. ඒකත් ප්‍රයෝජනට අරගෙන මම යමු එහෙනම් ගිහිල්ලා වැඩේ කරන්න. So he used that word and he decided to go. ඔබ ඉස්සරහට කියවගෙන ගියාම දකින්න පුළුවන් 28 ඉඳලා 33 වෙනකන් කියවුවොත් If we keep reading from the 28th, ඔහු යනකොට මේ කොට්ලුව පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න පටන් ගන්නවා. so when he was on the way, the donkey was
jumping here and there. ඊට පස්සේ ඔහු කොටලුවට පහර දෙන්න පටන් ගන්නවා. And then the donkey began to attack Balaam ඊට පස්සේ අපි බලමු 28 ඉඳලා 33 වෙනකන්. from 28 to එවිට ස්වාමින් වහන්සේ කොටලු දෙනගේ මුඛය ඇරළුවේය. ඈද මේ තුන්වරක් මට ගැසීමි. ඔබට කුමක් කළෙම්දයි බාලාම්ට කීවේය. බාලාම්ද තීමට සරදම් කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේ වී නම් මා විසින් මෙලහකටත් තී මැරුවා නොවේදයි කොටලු දෙනට කීවේය. කොටලු දෙන මම ඔබේ මුළු ජීවිතයම අද දක්වා ඔබ නැගගිය ඔබගේ කොටලු දෙන නොවෙම්ද. ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දයි බාලාම්ට කීවේය. ඔහු නැතයි කීවේය. එවිට ස්වාමින් වහන්සේ බාලාම්ගේ ඇස් ඇරවුසේක. ඔහු ස්වාමින් වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයේ සිටනවා දැක හිස නමා මුහුණින් වැටුනේය. ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට කතා කොට නුඹේ කොටලු දෙන නුඹ මේ තුන්වරක්ම කොටලු දෙනට නුඹ මේ තුන්වරක්ම ගැස්සුවීමක් නිසාද නුඹේ මාර්ගයේ මා ඉදිරියේ ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි. කොටලු දෙන මා දැක මේ තුන්වරක් මා ඉදිරියේ ඉවතට හැරුණාය. ඈ මා කෙරෙන් ඉවතට නොහැරුණා නම් සැබවින්ම මා විසින් නුඹ මරා ඈ ඉතුරු කරන ලද්දේ නොවේදයි කීවේය. Then the Lord opened the donkey's mouth and said to Balaam, "What have I done to you to make you beat me these 3 times?" Balaam answered the donkey, "You have made a fool of me. If I had a sword in my hand, I would kill you right now." The donkey said to Balaam, "Am I not your own donkey, which you have always ridden to this day? Have I been in the habit of doing this to you?" "No," he said. Then the Lord opened Balaam's eyes, and he saw the angel of the Lord standing in the road with his sword drawn. So he bowed low and fell face down. The angel of the Lord asked him, "Why have you beaten your donkey these 3 times? I have come here to oppose you, because your path is a reckless one before me. The donkey saw me and turned away from me these 3 times. If you had not turned away, I would certainly have killed you by now, but I would have spared her." Balaam said to the angel of the Lord, "I have sinned. I did not realize you were standing in the road to oppose me. Now, if you displeased, I will go back." හරි. මොනවද සිද්ධ වෙන්නේ? So, what is happening? දැන් ඔන්න කොටලුව පිට එනකොට මේ දේවදූතයා ඉන්නවා ඉස්සරහා. Now, he was riding on the donkey and he could see the angel of the Lord. මේක ඔහු දකින්නේ නැහැ නමුත් කොටලුවා දකිනවා. Balaam could not see, but the donkey saw the angel. දෙවියන් වහන්සේ ඔහු කෙරෙහි උදහස් වෙලා ඉන්නේ. The God was angry with Balaam, නමුත් ඔහුට දේවදූතයාත් පේන්නේ නැති තත්වයක තමයි ඔහු හිටියේ. so that he could not see the angel of the Lord. එක දෙයක් අපේ ජීවිතේ දැනගන්න අවශ්‍යයි. So we should know one thing in our life. අපි කොච්චර ලොක්ෙක් වෙන්න පුළුවන්. We may be a big man, a master. අපි දෙවියන් වහන්සේගේ වචනය කොච්චර හොඳට දන්නවා වෙන්න පුළුවන්. We may know the word of God well. අපි යාඥා කරනකොට යක්ෂයෝ දුර වෙනවා, රෝග සුව වෙනවා, ගොඩක් දේවල් වෙනවා වෙන්න පුළුවන්. When we pray, all the good miracles happening. ඒ මොන දේ වුණත් අපේ ජීවිතේ Whatever happens in our life, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ ඔබට පෙන්වන දේ තෝරගන්න නැතුව ඔබට වාසි දේ ඔබ තෝරගත්තා නම් if you do not do the will of God, but if you chose what is right in your eyes, ඔබේ ඉදිරියේ තියෙන ගොඩක් බාධාවල් ගොඩක් මරණීය දේවල් ඔබට පේන්නේ නැති වෙයි. many oppositions, many attacks that in front of you, you could not be able to see them. ඔබේ ජීවිතයේ ඉදිරියේ ඔබට විනාශය තියෙනවා කියලා ඔබට පේන්නේ නැති වෙයි. You could not be able to see the destruction in front of you. හැබැයි තව දෙයක් තියෙනවා. And there is one more thing. කොහේ හරි ඉන්න බූරුවෙක් කතා කරලා ඔබට කියයි යෝග කරන්න එපා කියලා. There will be a donkey from far away and he will talk to you and tell you not to do this. ඔබ සභාපාලක කෙනෙක් වෙන්න පුළුවන්, මොන ලොක්කෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් කොහේ හරි ඉන්න පොඩි බූරුවෙක් කතා කරලා කියයි ඔය දේ වැරදි යෝග කරන්න එපා කියලා. You could be a pastor, you could be a main person, but as a donkey from somewhere come to you and say you should not do this. තෝරගන්න අවශ්‍යයි අපේ ජීවිතයේ තේරීම් වලදී දෙවියන් වහන්සේ අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන දේ. You have to make the right decision. What is God expecting from us? මේ බාලාම් දැන් අපි මෙතන කතාව කියනකොට අපිට නිකන් තේරෙනවා ඔහු වැරද්දක් කරේ නැහැ, ඔහු නිකන් හරි විදියට ගියා වගේ. So when we read the story, we can't clearly see it looks like Balaam is doing the right thing. මම කියවන්න යන්නේ නැහැ, මෙතනින් ඉදිරියට කතාව ඔබට කියන්නම්. I'm not going to read the story, but I will tell you the ඔහු story. කීප වරක්ම ගිහිල්ලා ශාප කරන්න උත්සාහ කරනවා, නමුත් ඔහුගේ මුඛයෙන් පිට වෙන්නේ ආශිර්වාදය. Where he went and he tried to curse few times, but only the blessings came out of his mouth. මේ දේ වෙනකොටවත් අඩු ගානේ මේ බාලාම් නැවත හැරිලා දෙවියන් වහන්සේ ළඟට එන්න ඕන.
at least when this is happening, he should come back to God. ඔහු හැරුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණා ඔහු දැක්ක අර වස්තුව ඒ තනතුරු ඒ දේවල් ලබා ගන්න මිසක් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුගේ ජීවිතේ ඉෂ්ට කරන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. But he didn't turn back because he saw all the gifts and all the possessions, so he did not want to do the will of God. ඔබ එලිදරව් 2:14 කියවුවොත් If you read the Revelations 2:14, එතන පැහැදිලිවම කියලා තියෙනවා it clearly says, එලිදරව් 2:14 Book of Revelations, chapter 2, verse 14. එහෙත් දේවතා රූපවලට පිදූ දේ කන්ටත් වෛශ්‍යකම් කරන්ටත් ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඔතන නුඹලග සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ. Nevertheless, I have few things against you. You have people there who hold to the teaching of Balaam, who taught Balak to entice the Israelites to sin by eating food sacrificed to idols and by committing sexual immorality. දැන් මොනවාද සිද්ධ වෙන්නේ මේ ශාප කරන්න උත්සාහ කරනවා ඔහුගේ කටෙන් ශාපය පිට වෙන්නේ නැහැ ආශිර්වාදය තමයි පිට වෙන්නේ. So what is happening? He's trying to curse the Israelites, but only the blessings coming out of his mouth. බැරි තැන බාලාම් මොනවාද කරේ බාලාක්ට අදහසක් දෙනවා. So Balaam is giving an idea to King Balak. ඔව් මොනවාද කියන්නේ මේ ඊශ්‍රායල් අය දෙවියන් වහන්සේත් එක්ක ඉන්න කන් නුඹලාට ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න බෑ. So he's telling, because of this, the God of Israel are with them, we cannot do anything to them. ඒ නිසා නුඹලාගේ ස්ත්‍රීන් ඔවුන් ළඟට යවන්න ඔවුන් වෛශ්‍යකම් කරන පිණිස සහ ඔවුන්ගේ දෙවියන් වහන්සේගෙන් හැරිලා නුඹලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන පිණිස. So he's asking, send your women to this Israel people so that they will worship their idols and they will have some other problems. ඔහු ඒ දේ කරා ඊශ්‍රායල් වරු මේ ස්ත්‍රීන් සමග වෛශ්‍යකම් කරා ඒ වගේම දෙවිවරුන් වෙන දෙවිවරුන් නමස්කාර කරන්න පටන් ගත්තා. ඒ නිසා අවසානයේදී මේ බාලාක් රජතුමාගේ අතට මේ ඊශ්‍රායල් වරුන්පත් වුණා. So the same thing has happened. They had this sexual immorality with the Israelites people, and they have worshipped the idols of the Balak's gods, and the Israel people got caught into the hands of the king. නැවත ඔවුන් පසුතැවිලි වෙන වෙලාවේ දෙවියන් වහන්සේ නැවත ඔවුන්ට අවස්ථාව දුන්නා ගිහිල්ලා නැවත මේ සටන් කරලා තමන්ගේ රාජ්‍ය තමන්ගේ සෙනඟ බේරගන්න. And only after that they repented, God let them have the victory. ඔබ ගණන් කතාව 31:8 බැලුවොත් If you read the Numbers 31, මරණ ලදවුන් අතරේ ඒවිද රෙකෙම්ද ශූර්ද හුර්ද රෙබාද යන මිදියන් රජ 5 දෙනා මැරුවෝය. ඔහු බේර්ගේ පුත්‍ර වූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය. ගණන් කතාව 31:8 Numbers 31, the 8th verse. Among their victims were Evi, Rechem, Zur, Hur, and Reba, the 5 kings of Midian. They also killed Balaam, son of Beor, with the sword. දැන් ඔබට පැහැදිලි වෙනවා So it is clear now. මේ බාලාම්ට දෙවියන් වහන්සේ තමන්ට පෙන්නපු දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න අවශ්‍ය වුණේ නැහැ. So Balaam did not want to do the will of God. ඔහුට අවශ්‍ය වුණේ අර වස්තුව හැම දෙයකම දැකලා තමන්ට වාසි වෙන දේ කරන්න. So he saw all these possessions and he wanted to do his own will. මොකද ඔහු ශාප කරන්න බැලුව බෑ. ඒ නිසා හොඳ අදහසක් දුන්න රජතුමාට. So he could not curse the Israelites, so he gave a good idea to King Balak. ඒ අදහස වැඩ කරපු නිසා මොහුට ඒ රටේ රාජ්‍ය ගෞරවය ඇතුව රජයේ සියලු සහාය ඇතුව හැමදේම ලබා දීලා තිබුණා. Because his idea worked, he got all the opportunities, all the leadership in the kingdom. ඊශ්‍රායල් වරු නැවත ගිහිල්ලා ඔවුන්ට විරුද්ධව සටන් කරාති මේ බාලාමුත් එහෙ ඉඳලා බාලාම්වත් මරලා දැම්මා. But when Israelites fighting against the people, and they killed Balaam as well. අපිට හොඳටම පැහැදිලි වෙනවා බාලාම් දෙවියන් වහන්සේගේ කැමැත්ත එහෙම නැත්නම් දෙවියන් වහන්සේ Tamanට පෙන්නපු දේ තෝරගත්තේ නැහැ. So we can clearly see Balaam did not obey God. He did not do the will of God. ඔහුට ඕන වුණා දෙවියන් වහන්සේගෙන් නැවත අහලා හරි කොහොම හරි දෙවියන් වහන්සේ Tamanගේ වාසියට කැමති කරගන්න. So he always wanted to keep asking God and make things happen to do his own will. අපේ ජීවිතේත් අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ තබන දේ අපි තෝරගන්නේ නැතුව අපේ කැමැත්ත සමහර වෙලාවට තෝරගන්න අපි උත්සාහ කරනවා. Even in our lives, we don't want to do the will of God, what God has placed in our lives, but we want to do the things on our own. නමුත් අපි පොඩ්ඩක් හිතලා බලලා සමහර වෙලාවට කරනවා දෙවියන් වහන්සේ පොඩ්ඩක් මගේ කැමැත්තට කැමති කරව ගන්න ඕන කියලා. But we sometimes think, I will let God to have his
made him to do my will. අපි ගිහිල්ලා ඉඳගෙන ගොඩක් වෙලාවට මේ බාලාම වගේ මොනවද කරන්නේ දෙවියන් වහන්සේ ඉස්සරහා එපා කියපු දේ නැවත නැවත අහනවා ස්වාමිනී මේ දේ කරන්න මේ දේ කරන්නද මේ දේ කරන්නද මේ විදිහට යන්නද කියලා. So we will keep praying to God. When God clearly said no, we will keep asking and praying to God. We wanted to do our will. ඔබටත් බාලාම්ට වගේම දෙවියන් වහන්සේ ගියයි හරි ගිහිල්ලා කරපන් කියලා. So to same like Balaam, God will ask you, okay, go and do it. හැබැයි දෙවියන් වහන්සේ කැමැත්තෙන් නෙමෙයි මේ දේ කරන්නේ. But it's not the will of God. දෙවියන් වහන්සේ කැමති දෙයක් නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. It's not whatever happening is, it's not the will of God. එතනදී මොනවද කියනවා එකක් තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වන කැමැත්තත් දෙවියන් වහන්සේ ඉඩ හරින ලද කැමැත්තත් කියලා. So these two wills of God, the will that God plays and the will that God ඉඩ හරින ලද කැමැත්ත. He will let things to happen. දෙවියන් වහන්සේ තමන් හිතේ කැමැත්තෙන්ම අපිට කරන්න දෙන කාරණාව එකක්. So there is one thing that God will let us to do from all his heart. අපේ කරදරේ නිසා හරි කරලා බලපන් කියලා ඉඩ හරින ලද කැමැත්ත එකක්. But because we are troubling God and keep asking God, he will let the things to happen. ඒ නිසා අපේ ජීවිතේ උත්සාහ කරන්න අවශ්‍ය හැම වෙලෙම දෙවියන් වහන්සේ අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න. So we always should try to do the right will of God. නැතුව හැම කාරණාවක් තුළම අපිට වාසි වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ දේ කරන්න නෙමෙයි. But not to do what is in front of our eyes is right, but to do the will of God. බයිබලයේ ගොඩක් චරිත අපිට ගන්න පුළුවන් මේ වගේ වැරදි දේ තෝරගත්ත චරිත. We can see many characters from the Bible that they have chose the wrong path. ඔවුන්ගේ ජීවිත අවසානයේ ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා ගියා. When we see the end of their lives, it's destroyed. යුදස් යේසුස් වහන්සේ සමගම හිටපු කෙනෙක්. Judas was really very close to Jesus. ඔහු තෝරගත්තේ මුදල්. But he chose the money. ඔහු තෝරගත්තේ ලෝකයේ දේ අවශ්‍යයි කියන දේ. He chose the things from the world. අපි ගොඩක් වෙලාවට අපේ සේවයන් තුළදී අපි කල්පනා කරලා බලනවා අපි කියන දේ මිනිස්සු අහන්නේ නැහැ, මිනිස්සු ජීවිත වෙනස් කරගන්නේ නැහැ. එහෙම නැත්නම් මිනිස්සු මේ දේ තුල වෙනස් වෙන්නේ නැහැ කියලා. Even in our ministry, we always think whatever we preach, people do not change their lives. People are the same way. සේවය කරන අයට කියන සතුටු වෙන්න කාරණාවක්. So this is something to be happy. Whoever was serving God. මේ හොඳම ගුරුවරයා යේසුස් වහන්සේ ළඟ අවුරුදු 3මාරක් ඉඳගෙන ඉගෙනගත්ත යුදස් වෙනස් වුනේත් නැහැ. The greatest teacher, Jesus, the Judas was with him, but he didn't learn. ඉතින් ඒ නිසා අපි කියන දේ අහලා මිනිස්සු වෙනස් වෙයි, මිනිස්සු හැදෙයි කියලා, මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරගනී කියලා අපි ලොකුවට බලාපොරොත්තු තියාගන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ වෙනස් කරනවා නම් මිනිස්සුන්ගේ ජීවිත දෙවියන් වහන්සේ වෙනස් කරයි. So that we cannot expect whatever we preach to people, whatever we teach them, that people will change their lives. But only God will change the lives of them. අපි දුක් වෙන්න අවශ්‍ය නැහැ. මම මෙච්චර ඉගෙනුවා, මම මෙච්චර මහන්සි වෙලා අපි සේවය කරා, අපි මෙච්චර මහන්සි වෙලා දේවල් කරා, ඒ වුණාට මිනිස්සු අපිට අනිත් පැත්තට තමයි කරේ කියලා. We shouldn't be upset that we are teaching so many things to people, but the people are doing the opposite things. යේසුස් වහන්සේ ළඟ හිටපු යුදස්ම යේසුස් වහන්සේට ඒ වගේ කෙරුවා. The Judas who were very close to God was with him. He did the same thing. යේසුස් වහන්සේ එක්ක බලද්දී අපි කවුද? So who we are when we compare to Jesus? හරි ලොත් මොනවාද කරේ? ලොත් ඉසෝසෝල බලලා තෝරගත්තා හොඳට ශාස්ත්‍රීයව තමන්ගේ ඇහැට පේන්න ලස්සනව තිබෙන පැත්ත. So what Lot did was he looked up and he chose whatever is very good in his eyes. නමුත් අන්තිමේට මොනවාද සිද්ධ වුනේ? ප්‍රදේශය විනාශ වෙලා ගියා. So what happened in the end? The place was destroyed completely. යෝනා මොනවාද කරේ? යෝනාට දෙවියන් වහන්සේ නිනිවේට යන්න කිව්වාම ඔහු තර්ෂීෂ් වලට පැනලා ගියා තමන්ට වාසි වෙන පැත්තට. So God asked Jonah to go to Nineveh, but he chose to go to Tarshish. නිනිවේට ගිහිල්ලා ඔහු දේශනා කරා නම් මිනිස්සු පසුතැවිලි වුණා නම් එහෙම තමන්ට විරුද්ධව ඉන්න ජාතියක් නිනිවේ කියන්නේ ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරිය පසුතැවිලි වුණොත් දෙවියන් වහන්සේ ඔවුන්ව විනාශ කරන්නේ නැති වෙයි කියලා යෝනා බය වුණා. So Jonah was really scared if we go to Nineveh and he preached the gospel to the people and they will repent and they will be against the Israelites. මේ නිනිවේ වැසියන් විනාශ වෙන එක යෝනාට වාසියක්. So the people of Nineveh being destroyed is advantage for Jonah. දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ සැලසුම තෝරගන්නේ නැතුව යෝනා තමන්ගේ ඇහැට පේන හොඳයි කියලා හිතන දේ තෝරගත්තේ. So Jonah didn't choose the will of God. Whatever he sees right in his eyes, he chose that. ඒ විතරක් නෙමෙයි අපි දෙවියන් වහන්සේගේ වචනේ බැලුවොත් එහෙම සමහර පුද්ගලයන් ඉන්නවා අපිට බයිබල් පද කියවන්න කාලය නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත තෝරගෙන දෙවියන් වහන්සේ තුල ගමන් කරලා ජීවිතයේ ආශිර්වාදය ලබා ගත්ත. And there are so many other characters in the Bible. They chose the will of God and they have success. They have blessed in their lives. පේත්‍රොස් යේසුස් වහන්සේ තෝරගන්න වෙලාවේදී When God choosing Peter, ඔබට ඒ කොටස මතක නම් ඔහුට මාළු අහු වෙලා හිටියේ නෑ. යේසුස් වහන්සේ කියනවා ගිහිල්ලා දැල දාන්න. ඔහුට දැල් ඉරෙන තරමට මාළු අහු වුණා. so you can see at that time
when he didn't catch any fish, Jesus is asking him, go and put your nets on the sea, and then he got so many fish. හොඳ වාසි දවසක් හොඳට උපයන්න පුළුවන් දවසක් හැමදේම හොඳට දෙයක් කරගන්න පුළුවන් දවසක්. It's a very good day. He had all the good things in that day. ඔව් ඒ දේ අතෑරලා ඉවරලා යේසුස් වහන්සේ පිටිපස්සේ ගියා. But he left all that and he went behind Jesus. අද දවසේ සභාව දෙවියන් වහන්සේ ආරම්භ කරන්න පළවෙනි තැන තියලා ඔහුව පටන් ගත්තේ ඔහුගෙන්. So today he's the main person who started the churches. අද කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ තීරණ ගන්න වෙලාවේ ඔබ මොන වගේ තීරණද ගන්නෙ කියලා. So we should realize whatever the decisions when we are taking, if we are taking the right decision. ඔබේ තීරණ ගන්න වෙලාවේ ඔබ නරියාගේ චරිතය තෝරගන්නවද එහෙම නැත්නම් වෘකයාගේ චරිතය තෝරගන්නවද? When we take the decisions, are we taking the life of the fox and the life of the wolf? ඔබ දන්නවා ඔබේ ජීවිතේ මෙච්චර කාල ඔබ අරගෙන තියෙන තීරණවලදී දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ තියලා තියෙන කැමැත්ත ඔබේ ජීවිතේ ඉෂ්ට කරන්න තීරණ ගත්තද? එහෙම නැත්නම් ඔබ තීරණ ගත්තේ ඔබට වාසි කියලා පේන පැත්ත බලලාද මෙච්චර කාල? So we can realize, we can think, if we have taken already the decisions in our life to do our will or to do the God's will. ඔබ තීරණ ගන්නකොට ඔබට වාසි කියලා පේන පැත්ත බලලා ඔබ තීරණ ගත්තා නම් Are we taking the decisions to do right in our eyes? ඔබටත් එක්තරා දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවා යහපත් දෙයක්. There is something good in the word of God. ලූක් 15:20 ඉඳලා 24 අපි කියවලා අවසන් කරන්න යනවා. The book of Luke chapter 5 from 1 to 11. sorry 15:20 ඉඳලා 24. Luke 15 15:20 ඉඳලා 20. නැගිට තමාගේ පියා ළඟට ගියේ ඔහු දිරසිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධව ඔබ ඉදිරියේද පව් කළමි. තවද ඔබගේ පුත්‍රයායි කියනු ලබන්න නොඇටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඊතා හොඳ සලුව වහම ගෙනවිත් මොහුට හඳවන්න. මොහුගේ ඇඟිල්ලේ මුදුවක් පළඳවන්න. මුදුවක්ද පාදවල වහන්ද දමන්න. තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කමින් බොබින් ප්‍රීති වෙමු. මක් නිසාද මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටී. ඔහු නැති වී සම්භවීයයි කීවේය. එවිට ඔහු ප්‍රීති වෙන්න පටන් ගත්තෝය. හලෙලූයා. Hallelujah. මොනවාද මෙතනදී සඳහන් කරන්නේ? So what is mentioned here? ඔබ ගෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තීරණය ගන්න නැතුව ඔබේ වාසියට තීරණය ගත්ත කෙනෙක් නම් If you someone who has taken decision not to taking the will of God but to take it on your own, දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ පැත්තක තියනකොට ඔබේ වාසිය දිහා බලලා ඔබ තීරණය ගත්ත කෙනෙක් නම් මෙච්චර කල් if you leave behind the will of God and you took the decision on your own, what is right in your eyes, දෙවියන් වහන්සේ ඔබට අවස්ථාවක් දෙනවා. God is giving you an opportunity නැවත හැරිලා එන්න. to turn back again, නැවත හැරිලා එන්න. to turn back. නැවත හැරිලා ඔබ එන වෙලාවේ දෙවියන් වහන්සේ ඔබ පිළිගන්නවා. නැවත ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතේ කරන එක බලාගන්න. So when you come back, God is waiting for you. He's expecting you and to do the will of God again. මෙතනදී පියා බලාගෙන හිටිය ඈතදීම දැක්ක තමන්ගේ පුතා එනවා ගිහිල්ලා පුතාව බදාගත්තා. So the the father saw his son is coming from far off and he hugged him. ඔහුගේ තෝරා ගැනීම වැරදි වුණා. His choice was wrong. ඔහුගේ තෝරා ගැනීම වැරදි නිසා ඔහු ගිහිල්ලා ඉවරලා ජීවිතේ වැරදි ආකාරයට ජීවත් වුණා. ඔහුගේ ජීවිතේ නැති නාස්ති වුණා. Because he took the wrong decision, he went away and he destroyed his own life. අද ඔබ ඉන්නේ කොතනද කියලා ඔබ කල්පනා කරලා බලන්න. But we can think where we are today. ඔබ තාම වැරදි තෝරා ගැනීම තෝරගෙන මග යනවා වෙන්න පුළුවන්. You may take the wrong decision and you are going your own life. එහෙම නැත්නම් ඒක තුල ගිහිල්ලා නැති වෙලා නාස්ති වෙලා මොකුත් කරගන්න බැරි තත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. Or maybe you are in the wrong decision, you lost yourself. හැබැයි නැත්නම් තාම මේ තෝරාගත්තා විතරයි වෙන්න පුළුවන් තමන්ගේ වැරදි තමන්ගේ වාසියට තියෙන දේ. Or you could be just chose the right decision for your own eyes. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න ඔබ නැවත හැරිලා එනතුරු. But God is waiting for you to come back. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න ඔබ නැවත හැරිලා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතේ කරනතුරු. God is waiting for you to come back and do the will of God. ඔබේ ජීවිතේ තීරණය ගන්න. You have to take that ඔබ decision. බාලාම් වගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පැත්තක තියලා ඉවරලා ඔබ ඔබේ ආශාව ඉෂ්ට කරගන්න දුවගෙන ඉන්නවද? Do not be like Balaam that you are doing your own will to have your own possessions.
එහෙම නැත්නම් පේත්‍රස් වගේ Tamanට වාසි වෙන දේවල් තියෙන කොටත් ඒක අතෑරලා දාලා දෙවියන් වහන්සේ කැමති දේ කරන පිණිස තීරණය ගන්නවද? Or are you the person who are taking decisions just like Peter, who is leaving the good things behind and go after Jesus? අපි නැගිටලා ස්වාමීන් වහන්සේට යාඥා කරමු ස්වාමිනී මට උපකාර කරන්න. We'll rise up and we'll ask God, Father, help us. මගේ ජීවිතේ මම ගන්න තීරණවලදී When I'm taking the decisions in my life, මගේ ජීවිතයේ ගමන තුලදී in my life path, ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ බලාපොරොත්තු වන දේ ඉෂ්ට කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න කියලා. Father, help me to do your will in my life. ස්වාමිනී එදා බාලාම් කරා වගේ මගේ ආශාව ඉෂ්ට කරගන්න පිණිස මම දේවල් කරමින් ඉන්නවද? Am I doing the things on my own just like Balaam on that day? ස්වාමිනී මට උදව් කරන්න නැවත හැරිලා ඔබ වහන්සේ වෙතට එන පිණිස. Father God, help me to turn back and come back to you. නැවත ඔබ වහන්සේ වෙතට ඇවිල්ලා ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉෂ්ට කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න කියලා. I want to do your will, Father God. Help me to realize the will of God. අපි හැම කෙනෙක්ම යාඥා කරමු Let's ස්වාමීන් all වහන්සේ. pray to the Father.